චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ ඒකංචස්ස පුග්ගලස්ස අපමත්ත කම්පී පාපං කම්මං කතං තමේනං නිරයං උපනීති ඉදපන බික්ඛවේ ඒකච්චස්ස පුග්ගලස්ස තාදි සංචේ අපමත්තකං පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදිනියං හෝති නානුම්පි කායති කිං බහූදේව ඉදපන බික්ඛවේ කච්චෝ පුග්ගලෝ අභාවිත කායෝ හෝති අභාවිත සීලෝ හෝති අභාවිත චිත්තෝ අභාවිත පඤ්ඤෝ පරිත්තෝ අප්පාතුමෝ අප්පදුක්ඛ විහාරී ඒව රූපස්ස බික්ඛවේ පුග්ගලස්ස අප්පමත්ත කම්පි පාපං කම්මං කතං තමේනං නිරයං උපනීති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අදත් පින්වත් ඔබ සියලු දෙනාටම මේ රාත්‍රී කාලයේදී නිශ්‍රාවක පින්වත් ඔබට මේ උතුම් තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedana කිරීම සඳහා තමන්ගේ පින්වන්ත දායකත්වයේ ලබා දෙනවා මහාචාර්ය අතුල ඥානපාල ඇතුළු පවුලේ සැම විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරනවා. ඒ වගේම අංක 2 බැල්ලපිටිය හොරණ ලිපිනෙහි පදිංචි සඳසීලී සිංහබහුව සහ පවුලේ සැම මේ උතුම් දේශනාවට දායකත්වයේ දරනවා. ඒ වගේම කෑගල්ල බුලුගහදෙනිය බි දිසානායක මහත්මියත් අද මේ දේශනාවට දායකත්වයේ දරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ඔබට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් දේශනාවත් ජීවිතේට ශක්තියක් වේවා, ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පසුගිය දවස් කීපය පුරාවටම අපේ රටේ බොහෝ පිරිසක් Tamanගේ අලුත් අවුරුද්ද සැමරීම සිද්ධ කළා. සාම්ප්‍රදායික වශයෙන් තිබිච්චි සම්ප්‍රදායන්ට චාරිත්‍රවලට මුල් තැන දීලා Tamanගේ ජීවිතය තුළ යම් වෙනසක් ඇති කරගත්තා. අපට ඉදිරි කාල පරිච්ඡේදය කියලා කියන්නේ ඊ타ත්ම සුවිශේෂී කාල පරිච්ඡේදයක්. ලෞතුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන්න අවශ්‍ය කරන කාල පරිච්ඡේදය. ලෝකයට පහළ වෙච්ච උතුම් බුදුරෙකුගේ අනන්ත වූ ගුණය ධර්මයේ සිහිපත් කරන්න තිබෙන ඊ타ත්ම වටිනාම කාල පරිච්ඡේදයක් ඉදිරියේදී අපිට ලැබෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ තුළ ධර්මානුකූලව පැවැත්ම සකස් කර ගැනීම, ධර්මයට ලං කර ගැනීම ඊ타ත්ම වටිනවා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තරම් ඔබේ සිත සුවපත් කරන වෙන කිසිම දෙයක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. යම් යම් ආකාරයේ අපේ ජීවිතයේ තුල
ධනෙන් බලෙන් හෝ එසේ නැතහොත් අපේ විවිධ අධ්‍යාපන සුදුසුකම් මගින් ජීවිතයට යම් යම් ආකාරයේ දේවල් ළඟා කරගත්තත් භෞතික වශයෙන් ළඟා කරගත්තත් ඔබේ මනස සකස් කරන්න ඔබේ ජීවිතය සකස් කරගන්නට තිබෙන වටිනාම දේ තමයි තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය. එනිසා ජීවිතයේ ඇතිවෙන බොහෝ අවස්ථාවලදී බොහෝ ගැටලු ප්‍රශ්නවලදී ඒ වගේම මේ සාංශාරික දුක පිළිබඳව හිතනකොට ඒ හැම කාරණාවකටම අවශ්‍ය කරන ධර්ම මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. බෞද්ධ පින්වත් අපි සියලු දෙනාටම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා මගින් ජීවිතය සකස් කර ගැනීම. එහෙම නැත්නම් ඒ උතුම් මාර්ගයෙන් අපේ ජීවිතේ නිවා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ ධර්මයේ තුල මනා ලෙස පින්වත්නි පෙන්වුම්පුට තිබෙනවා. ඒ නිසා ප්‍රඥාවන්ත මිනිසයා මේ ලෝකයේ තුල තිබෙන ඇත්තම தත්ත්වය අවබෝධ කරගන්නවා. ප්‍රඥාවන්තකම ඊටමත් වටිනවා. ඒ නිසා ප්‍රඥාවන්තකමයයි මෙතනදී අර්ථකථනය කරන්නේ වෙන කිසිවක් නෙමෙයි. මේ තථාගත ධර්මයේ අවබෝධ කරගෙන විශේෂයෙන් මේ ලෝකයේ තුල තිබෙනා වූ ඇත්තම தත්ත්වය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන් නම් ඔබේ ප්‍රඥාවන්තකම වඩාත් ප්‍රබුද්ධ තත්යකටපත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රඥාවන්තකම ඊටමත් වටිනවා. හේතුව මොකද? අපේ බොහෝ වෙලාවට අපේ රටේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට විවිධ පොතපත කියවීමෙන් විභාග ආදී පාස් වීමෙන් ලැබෙන දැනුමක් තිබෙන සහතික තිබෙනවා. නමුත් ප්‍රඥාවන්තකම ධර්මානුකූලව බලනකොට එහි යම් ආකාරයක අඩුවක් දකින්නට තිබෙනවා. ඒ නිසා ප්‍රඥාවන්ත මිනිසයා ජීවිතේ සොයාගෙන යනවා. ලෝකයේ තුල ඇත්ත తත්වයේ ඊටමත් හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කිරීමක් කරනවා. ජීවිතේ පිළිබඳව බොහෝ වැටහීමක් යම් ආකාරයකින් ඇතිවන්නේම තමන්ගේ ජීවිතයේහි සැඳෑ සමයේ ගත කරන කාල පරිච්ඡේදය තුළ. පින්වත් මේ මෑත භාගයේදී මා දන්නා හඳුරන අපේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. ඔහුගේ නම සඳහන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේහි ඉහළම තනතුරක් දරපු කෙනෙක්. ඔහුගේ ජීවිතයේහි මැදි වයසේදී එහෙම නැත්නම් අවුරුදු 55න් පස්සේ කාල පරිච්ඡේදය අවුරුදු 10ක පමණ කාල පරිච්ඡේදයක් අවුරුදු 65 වෙනකම්ම මම ඉතාමත්ම හොඳින් දන්නා හඳුනන කෙනෙක් ඒ ගත කරපු ජීවිතය. බොහෝ වෙලාවට අපි ඔහුගේ ජීවිතය තුළ යම් යම් අඩුපාඩුකම් දැක්කා. ඒ වගේම ඔහුගේ තුළ ජීවිතය තුළ තිබිච්ච යම් යම් ගුණවත්කම් දැක්කා. ඔහු දැන් තමන්ගේ ජීවිතයේහි 80 වයසට එළඹෙලා. ඒ 80 වයසේදී තමන්ගේ ශාරීරිය තුළ තිබෙනා වූ විවිධ ශාරීරික දුබලතාවන් පිළිබඳව ඉතාමත්ම හොඳින් නිරීක්ෂණය කරලා බලනකොට ඔහුත් සමග සාකච්ඡා කරනකොට ඇත්ත වශයෙන්ම ඔහු කියපු දේ තමයි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වුණත් මම ඒ කාලයේදී යම් යම් අඩුපාඩුකම් ජීවිතය තුළ සිද්ධ වුණත් නමුත් අවුරුදු 80 දී දැන් මට තේරෙනවා අපි ඒ කාලයේදී කරපු දේවල් මොනවද? ඒ වගේ කිසිම වටිනාකමක් ඇත්තේ නෑ නේද? අද මට තේරෙනවා මගේ ජීවිතේ ගත කරන ස්වභාවයත් එක්ක මොනතරම් ජීවිතය තුළ අස්තිර ස්වභාවයක්, අනිත්‍ය ස්වභාවයක් එහෙම නැත්නම් මේ ශාරීරිය තුළ මේ පංචස්කන්ධය තුළ ගත යුතු කිසිවක් ඇත්තේ නැයි කියලා කියන මේ වැටහිම ඔහු සඳහන් කරන දැන් Tamanට තිබෙන බව. වඩාත් ධර්මයටම ලං වෙලා ඔහු ධර්මයේ ශ්‍රවණය කරමින් භාවනාව කරමින් Tamanගේ ජීවිත පැවැත්ම දැන් මේ මොහොතේදී තාමත් ඔහු කරගෙන යනවා. ඔහුට මම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. හේතුව මොකද? අපටත් අපේ ජීවිතේට බොහෝ දේවල් බොහෝ වටිනාකම් ඒ වගේම බොහෝ උදව් උපකාර අපේ ජීවිතේට ලැබිච්ච නිසා මට වඩාත් වටිනාකමක් අවශ්‍ය වන්නේ ඔබට පැහැදිලි කරන්නට මේ ජීවිතය තුළ තිබෙනා වූ බොහෝ කාරණාවන් පිළිබඳව කෙනෙකුට වැටහීමක් ඇතිවන්නේම ජීවිතයේ සැඳෑ සමය ගත කරන විට අවුරුදු 50න් විශේෂයෙන් අවුරුදු 60න් 70න් පස්සේ තමයි මේ ජීවිතය තුළ තියෙන අබල දුබලතාවයන්ට පත් වෙනකොට තමයි ජීවිතය ආපහු වෙරලා බලනකොට අපි මොනවද කළේ අපිට මොනවද කරගත්තේ කියන යම් වැටහීමක් ඇති වෙනවා. මේ පූර්විකාව ඔබට මා සඳහන් කරමින් අද අපේ මේ දේශනාවේදී මා අවධාරණය කරන්නේ ජීවිතය තුළ වඩාත් ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන එහෙම නැත්නම් ජීවිතය තුළ යම් ආකාරයකින් ආඩ්‍යමත් භාවයක් ඇති කරගන්න අවශ්‍ය කරන වටිනා ගුණාංග 4ක් පිළිබඳව අද අපේ දේශනාවේදී මා ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් ඔබ සියලු දෙනාටම මා මුලින් දේශනා කරන්නට යෙදුණු ගාථා පාඨය ඉද බික්කවේ ඒකච්චස්ස පුග්ගලස්ස අප්පමත්ත කම්පි පාපං කම්මං කතං තමේනං නිරයන් කියන මේ ගාථා පාඨයේ සඳහන් වන්නේ අංගුත්තර නිකායේ ප්‍රථම භාගයේ
තික නිපාතේ ලෝණඵල වර්ගයට අයත්. එහෙම නැත්නම් ලෝණඵල සූත්‍රයේහි කොටසක් තමයි ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණේ. මේ සූත්‍ර දේශනාවට අන්තර්ගත වන ධර්මයන් පිළිබඳව ඔබට මා විග්‍රහ කරන්නට මත්තෙන් මෙන්න මෙවැනි කාරණාවක් සඳහන් කළ යුතු වෙනවා. පින්වත්නි, මේ ලෝකයේ තුල ජීවත් වන සියලු දෙනාම තම තමන් කරගන්නා වූ කර්මයන්ට අනුකූලව තම තමන් මේ ලෝකයේ තුල ජීවත් වන ස්වභාවය අනුකූලව තමයි තමන්ගේ ඊළඟ භවයේ තීරණය වෙන්නේ. මේ ලෝකයේ තුල සෑම මිනිසෙක්ම කරන කර්මයේහි එම නැත්නම් ක්‍රියාවන්ගේ ඵලයන් තමන්ම භුක්ති විඳිත වෙනවා. ඒ නිසා තමන් කරන කර්මයන් තමන්ම විඳිත වෙනවා. තමන් කරන කර්මයන්ගේ ඵල විපාක අන් අයට පටවන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා සමහර වෙලාවට අපේ ජීවිතයේ තුල අපි නිතරම කියන කාරණාවක් තියෙනවා. ඒ කියන කාරණාව තමයි මට මගේ ජීවිතය තුළ බොහෝ දේවල් කරගන්න බැරි වුණා. මම අනුන් වෙනුවෙන්ම ජීවිතේ කැප වුණා. ඒ නිසා එවැනි චෝදනාවක් කරනකොට ඒ චෝදනාව පින්වත්නි දෙවරක් ඔබ සිතු යුතු වෙනවා. ඔබට යමක් කරගන්නට බැරි වුණා නම්, ඔබට යහපත් වූ යමක් කරගන්නට බැරි වුණා නම්, ඔබේ හිත හදන වැඩපිළිවෙල ඔබට කරගන්නට බැරි වුණා නම්, ඒ බැරි විච්ච දේ තවත් කෙනෙකුට ඒ වරද්ද පටවන්න එපා. යම් විදියකින් ඔබ කිව්වොත් දරුවන් නිසා තමයි මට මෙහෙම වුනේ, ඥාතින් නිසා තමයි මට මෙහෙම වුනේ, මගේ ස්වාමි පුරුෂයා වූ බිරිඳ නිසා තමයි මට මෙහෙම වුනේ යයි කියලා මේ විදියට මේ චෝදනා නගන එක, එහෙම නැත්නම් මැසිවිලි නගන එක ජීවිතේ කවදාවත් කරන්න එපා. හේතුව මොකද? මේ ජීවන ගමන මුණ දී යුතු වන්නේ තම තමන් තනියමයි. ඒ නිසා මේ ජීවන ගමනේදී තමන්ගේ ජීවිතෙහි මරණාසන්න තත්යකටපත් වෙනකොට, ඒ මරණාසන්න අවස්ථාවේදීත් මේ ජීවන ගමන තුල අපි මුණ දී යුතු වන්නේ තනියමයි. අපි වටා කොයිතරම් පිරිසක් හිටියත්, ඔබ වටා කොයිතරම් පිරිසක් හිටියත්, ඔබට මොනතරම් මිල මුදල්, ධනය, බලය, ශක්තිය මොනතරම් දේවල් තිබුණත් ජීවිතයේහි මරණාසන්න අවස්ථාව කියලා කියන්නේ තීරණාත්මක අවස්ථාවක්. ඒ තීරණාත්මක අවස්ථාවේදී අපි මුහුණ දී යුතු වන්නේ තනියම ඔබ විසින්ම කරගත්ත කුසල කර්මයන්ට අනුකූලව තමයි ඒට මුහුණ දී යුතු වන්නේ. හැමදාම ධර්මයේ තුල අපි සඳහන් කරන්නේ ජීවිතයේ තමන්ට පුළුවන්කමක් තිබෙන හැම කාල පරිච්ඡේදයක් තුලදීම තමන් අත්හැරීම කියලා කියන එක පුරුදු කරගන්න කියලා සඳහන් කරනවා. අත්හරින්නට කිසියම් කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම්, මොකද හේතුව ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුල මමත්වයේ තුල මට අයිතියයි කියන හැඟීමෙන් යුක්තව ජීවත් වෙනවා. ඒ නිසා කිසියම් අවස්ථාවකදී මේ සියල්ලම අපිට අත්හැරලා දාලා යන්න සිදු වෙනවා. මේ සියල්ලම අපෙන් අත්හැරිලා යනවායයි කියලා කියන මේ මූලික මනෝභාවය ඔබට සිත තුළ ඇති කරගන්නට පුළුවන් නම් පින්වත්නි ඊ타මත්ම වටිනවා. නේද? හැරිලා අත්හරලා යන්න තියෙන ලෝකයක් තමයි අපි සියලු දෙනාම ඒක රාශී කරගෙන මම මගේ යයි කියන හැඟීම යුක්තව අපි අල්ලාගෙන තියාගෙන ඉන්නේ. බලන්න, මම ඔබට මේ දේශනාවට අවශ්‍ය කරන මූලික කාරණාවන් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා කිසි කතා ප්‍රවෘත්තියක් මුලින්ම මා සඳහන් කරන්න කැමැතියි. මේ කතා ප්‍රවෘත්තිය තුළ තිබෙන බොහෝ කාරණාවන් පිළිබඳව හිතනකොට අපේ මිය ගියපු අය, එහෙම නැත්නම් අපේ ඥාතීන්, හිතවත් පිරිස හෝ වේවා කිසියම් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබම ඔබේ ජීවිතයේ තුළ යම් දවසක මෙවැනි ස්වභාවයකටපත් වෙන්න බොහෝ ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා බලන්න, මේක අපේ ධම්මපදට්ට කතාවේ අට කතාවේ සඳහන් වන හරි අපූර්ව කතා ප්‍රවෘත්තියක්. ඔබ දන්නා එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේට ලැබෙනවා ඊ타මත්ම තමන් බොහොම ප්‍රිය කරන, ආසා කරන චීවරයක්. මේ චීවරය පිළිබඳව සඳහන් වන කාරණාවේදී යම් අතුරු කතාවක් තිබෙනවා. මේක මුල් කතාවක් තිබෙනවා. මේ මුල් කතාව මම අයින් කරලා අවශ්‍ය කරන සාරාංශය පමණක් තමයි මෙතනදී ඔබට ඉදිරිපත් කරන්නේ. මේ භික්ෂුන් වහන්සේ බොහොම ආසාවෙන් බලා කියාගත් එකක්. ඒ සිවුරක් අරගෙන සිවුර සකස් කරලා පිළියෙල කරලා ඒක උණලියක දමලා ඉදා රාත්‍රී කාලයේදී උන්වහන්සේ නිදාගන්නට යනවා. පින්වත්නි, ඔබ දන්නවා මේ භික්ෂුන් වහන්සේ බොහොම ආසාවෙන් තමයි එය සකස් කරගත්තේ, පිළියෙල කරගත්තේ. උණලියක දමලා තමයි එය සකස් කරලා පිළියෙල කරලා රාත්‍රී කාලයේදී උන්වහන්සේ සැතපෙන්නට වැඩම කළේ. හැබැයි රාත්‍රී කාලයේදී ඇතිවෙච්ච අජීර්ණයක් නිසා උන්වහන්සේ අපවත් වෙලා, ඒ අපවත් වෙච්ච මේ ස්වාමීන් වහන්සේ සිවුරේම හීනිකුණෙක් වෙලා, අපි හිතුවොත් එහෙම කිසියම් සත්ත්වෙක්, මකුණෙක් වගේ, ඒ වගේ පුංචි සත්ත්වෙක් වෙලා ඔහු ඒ සිවුරේම උත්පත්ති ලබනවා. මේක බොහොම තේරුම් ගත යුතු කාරණාවක් වෙනවා. හේතුව මොකද? ඔහු බොහොම ආසාවෙන්, භික්ෂුන් වහන්සේ බොහොම ආසාවෙන්
හිටපු දේ සිවුරට. ඒ නිසා භික්ෂුවක් වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය තුළ වඩාත්ම ප්‍රිය කරනම වස්තුවක් තිබෙනවා නම් ඒ වස්තුව පිළිබඳව හැම වෙලාවක් තුළදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කළ යුතු වෙනවා. නමුත් මේ භික්ෂුව ඊ타ත්ම ආසාවෙන් රාත්‍රී කාලයේදී මේ සිවුර පිළිබඳව හිතමින් කල්පනා කරමින්ම උන්වහන්සේ අපවත් වුණා. අපවත් වුණාට පස්සේ ඒ සිවුරේම උන්වහන්සේ කිසියම් හිණිකුණෙක් වෙලා උත්පත්තිය ලබනවා. ඊළඟට මේ ස්වාමින් වහන්සේගේ සෝහිරියක් සිටියා. මේ සෝහිරිය මේ ස්වාමින් වහන්සේ අපවත් වුණ නිසා ඊ타ත්ම දුකින් කනගාටුවෙන් වේදනාවටපත් වුණා. මේ වේදනාවටපත් වෙලා උන්වහන්සේගේ ආදාහන කටයුතු ආදී සියල්ලක්ම සිදු කළාට පස්සේ මේ භික්ෂුන් වහන්සේට කිසියම් උපස්ථායකෙක් නොසිටි නිසා භික්ෂුන් වහන්සේලාට මේ චීවරය ලබා දීම සිදු කරනවා. ඒ වෙලාවේදී මේ චීවරය භික්ෂුන් වහන්සේලාට ලබා දුන්නාට පස්සේ අර අපවත්ති ස්වාමින් වහන්සේ මේ සිවුර අයිති ස්වාමින් වහන්සේ දැන් හිණිකුණෙක් වෙලා මේ සිවුරේ උත්පත්තිය ලබන්නේ. ඒ වෙලාවේදී මේ හිණිකුණෙක් වෙලා උත්පත්තිය ලැබපු මේ සත්වයා එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේ තමයි ඒ උන්වහන්සේ අපවත් වෙලා හිණිකුණෙක් වෙලා උත්පත්තිය ලබා සිටින්නේ. ඒ වෙලාවේදී මේ හිණිකුණා එහිට මෙහෙට ගමන් කිරීම කරනවා. කෑගසමින් ගමන් කරමින් සිටිනවා. ඇයි ඒ කෑගසමින් ගමන් කරන්නේ? අනේ මේ සිවුර තවත් කෙනෙකුට දැන් බෙදලා දෙනවා නේද කියලා. අපි බොහෝ තැන්වලදී අපි අහලා තිබෙනවා රාත්‍රී කාලයේදී මහා හයියෙන් විලාප දීලා අඬලා තිබෙනවා. ඒ විලාපයේදී ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඥාණයට උන්වහන්සේගේ කරුණාවට මේ සත්‍යය පිළිබඳව දකින්නට හැකියාවක් තිබුණා. ඒ විලාපයේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා ආනන්දය ওই චීවරයේ 7 දිනක්ම එක් තැනක තබන්න. මොකද හේතුව 7 දිනකින් පස්සේ තමයි මේ භික්ෂුන් වහන්සේලාට මේක බෙදා දීම සිදු කළ යුතු වන්නේ. පින්වත්නි 7 දිනක්ම ඒ විදියට මේ හිණිකුණා රාත්‍රී කාලෙදී කෑ ගහන්න පටන් ගත්තා. 7 දිනකට පසු මරණයටපත් වෙලා අටකතාවේ සඳහන් වෙන්නේ නම් තුසිත විමානයේ උත්පත්ති ලැබුවා කියලා. 7 දිනකින් පස්සේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියම කිරීමක් කළා ඒ සිවුර බෙදා ගන්නට කියලා. 7 වෙනි දවසේදී තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කිරීමක් කරනවා. මහණෙනි මම දින 7ක් පුරාවටම ওই සිවුර තබන්න කියලා කිව්වේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ওই සිවුරේ අයිතිකාර වූ භික්ෂුන් වහන්සේ මරණයටපත් වෙලා කිනිකුණෙක් වෙලා ওই සිවුරේ වහලා හිටියා. 7 දින පුරාවටම මහ විලාප තබමින් කෑ ගහන්න පටන් ගත්තා. ඒ කෑ ගැස්සීම අනේ මගේ සිවුර මේක අන් අයට බෙදලා දෙනවා. මේක කරන්න එපායයි කියලා කියන මේ විලාප දීම තමයි සිද්ධ කිරීම කළේ. පින්වත්නි තථාගතයන් වහන්සේ විලාවේදී පැහැදිලි කරන භික්ෂුන් වහන්සේලාට යම් විදියකින් 7 දිනකට පෙර මේ බෙදා දීමක් සිද්ධ කළා නම් මේ හිණිකුණා මරණයටපත් වෙලා ඔහු ඊ타මත් දුක්ඛිත තැනක උත්පත්ති ලබන්න තිබුණා. හේතුව මොකද? සිතට යම් ආකාරයක ආපු ආවේගකාරී සිතුවිල්ලක් ඔහුගේ සිත තුළ තිබුණා. ඒ විතරක් නෙමෙයි අර චීවරයේ පිළිබඳව අප්‍රමාණ විදියට ආසාවකින් තමයි ඔහු මරණයටපත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි චීවරේ බෙදා හදා ගන්නකොට ඒ බෙදා හදා ගන්න භික්ෂුන් වහන්සේලා පිළිබඳව වෛරී සහගත චේතනාවෙන් යුක්තවයි ඔහු මරණයටපත් වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කිරීමක් කරනවා මහණෙනි යම් ආකාරයක යකඩයක තිබෙන මල බැඳිලා තිබෙනවා නම් ඒ මල වලින් මේ යකඩය විනාශ වීම සිදු වෙනවා. ඒ නිසා තෘෂ්ණා සහගත ස්වභාවය කියලා කියන්නේ එහෙම නැත්නම් තමන් කරන කර්මෙහි ඵල විපාක තමන්ටම මුක්ති විඳින්න සිදු වෙනවා. මේක ඊ타මත්ම බරපතල කාරණාවක්. ඒ වගේම අපි අවධානය යොමු කළ යුතුම කාරණාවක් බවට පත් වෙනවා. මේ කාරණාව පිළිබඳව මූලික වශයෙන් ඔබට අටකතාවක සඳහන් වන කාරණාව පැහැදිලි කළේ අපේ ලෝණපල සූත්‍ර දේශනාවට අවශ්‍ය කරන මූලික පසුබිමක් මේ වෙලාවේදී ගොඩනගා ගන්නට අවශ්‍ය වෙන නිසා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුණා මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ට කර්මය විවිධ ස්වරූපයෙන් බලපානවා. කර්ම සංකල්පය කියලා කියන්නෙම අපි සංසාරේ පුරාවටම කරගත්ත කුසල කර්මයන්. ඔබ දන්නවද මා මේ සංසාරයේ තුල කරලා තිබෙන කුසල කර්ම මොනවද කියලා? ධර්මයේ ශ්‍රවණය කරන ඔබ දන්නවද මේ සංසාරයේ තුල ඔබ කරගෙන තිබෙන කුසල කර්ම මොනවද කියලා? මේවා කිසිවෙකුටත් අපට කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. හැබැයි එකක් තිබෙනවා අපි දන්නවා මේ විශේෂයෙන් මේ බක්කාල පරිච්ඡේදය කියලා කියන්නේ අපට බොහෝ වෙලාවට විවිධ නැකත් ශාස්ත්‍රات එක්ක අපේ ජීවිතේ ගත කරන කාල පරිච්ඡේදයක්. සාමාන්‍ය වශයෙන් අපට දැනෙන දේ තමයි ප්‍රායෝගික වශයෙන් දැනෙන දේ තමයි යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුළ මහා දුක්ඛ දෝමනස්යන් එනවා නම් කරදර බාධක බොහෝ දේවල් ඇති වෙනවා නම් ඒ කරදර බාධක ඇති වෙන බොහෝ තැන්වලදී
අපේ පිරිස පින්වත් පිරිස ලංකාවේ ජීවත් වෙන පිරිස බොහෝ වෙලාවට කරන්නේ Tamanගේ කේන්ද්‍ර කොපි අරගෙන ගිහිල්ලා කිසියම් බෙද මහත්කමකට දලා එය පරීක්ෂාවට ලක් කිරීම. ඒ පරීක්ෂාවට ලක් කිරීමේදී බොහෝ වෙලාවට කියන දෙයක් තිබෙනවා. ඒ කියන දේ තමයි ඔබට මෙන්න මේ කියන කාල පරිච්ඡේදයන් වල මෙන්න මේ වගේ යම් යම් අකුසලයන් එහෙම නැත්නම් යම් යම් අපල කාල පරිච්ඡේදයන් තිබෙනවා. ඒ නිසා ඔබ ඒ සඳහා බෝධි පූජාවන් තියන්නට අවශ්‍ය වෙනවා. එමන සෞභී පැවැත්ම සකස් කරගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ කියන කාරණාවල යම් ආකාරයක ගත යුතු දෙයක් තිබෙනවා. මම ඒ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කිරීම හෝ අනුමත කිරීම නෙමෙයි මේ වෙලාවේදී කරන්නේ. නමුත් Tamanට ජීවිතය තුළ යම් කරදරයක් බාධකයක් කෙනෙකුට ඒ කරදර බාධකය එන්නෙන්ම අපි මානසික වශයෙන් දුර්වලතාවකට පත් වුනොත් එහෙම ඒ මානසික වශයෙන් දුර්වලතාවපත් වීම නිසාම පින්වත්නි අපිට ඒ කර්මයේ ඵල විපාක අපිට භුක්ති විඳින්න ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒ නිසා අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ජීවිතයේ සමහර වෙලාවට එක පිට කරදර බාධක එනවා. නිന്ദා අපහාස විඳින සිදු වෙනවා. Tamanට බොහෝ දේවල් තිබෙන දේවල් අහිමි වෙනවා. සමහර වෙලාවට අපි බොහෝ කරන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල අපිට ලැබෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවකදී හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා දැන් ජීවිතේට යම් ආකාරයකින් මේ අකුසලයේ බලවත් වෙච්ච කාල පරිච්ඡේදයක්. ඒ නිසායි අකුසලයේ බලවත් වෙච්ච වෙලාවකදී අපි කුසලයට අපේ සිත නැඹුරු කරගෙන අපේ චිත්ත ශක්තිය මානසික ශක්තිය දුර්වල කරගන්න නැතුව ඒට මූණ දීමට අවශ්‍ය කරන ශක්තිය අපේ ජීවිතය තුළ නගා කරගත යුතු වෙනවා. ඒ ගොඩනගා ගැනීම ඔබට ඔබේ රැකවරණය සඳහා බොහෝ සෙයින්ම හේතු වෙන කාරණාවක්. ඒ නිසා ලෝකයේ තුළ එකිනෙකා කරගෙන තිබෙනා වූ කර්මයන්ගේ ඵල විපාක විවිධ ස්වරූපයෙන් බලපාන්නේ. උදාහරණයක් විදිහට සඳහන් කළොත් ඔබට ඔබේ නිවසේ ජීවත් වන පිරිස ඔබේ අම්මා තාත්තා ඔබේ දූ දරුවන් ඔබේ ඥාතීන් වෙන්න පුළුවන්. ගෙදරක 5 දෙනෙක් සිටිනවා නම් ඒ 5 දෙනාගේ කර්ම ශක්තිය 5 ආකාරයකට බලපාන්නේ. ඒ නිසා තාත්තගේ කර්ම ශක්තිය වෙනයි, අම්මගේ කර්ම ශක්තිය වෙනයි, දරුවන්ගේ කර්ම ශක්තිය වෙනයි. ඒ කර්ම ශක්තිය බලපාන්න පුළුවන් කාරණාවක් දෙකක් තිබෙනවා පින්වත්නි. එකක් තමයි පවුලක් විදියට හෝ පුජ්‍යලයන් විදියට මේ ආත්ම භාවයේදී කරගෙන තිබෙන කුසල කර්මයන් කොයිතරම් දුරට ඔබ යහපත් වූ ක්‍රියාවන් වල නිරත වෙලා සිටිනවාද ඒ විතරක්ම නෙමෙයි ඔබට ඔබේ ජීවිතය තුළ මොනතරම් ආධ්‍යාත්මික ශක්තියක් ජීවිතය තුළ ළඟා කරගෙන තිබෙනවාද එකිනෙකාගේ හිත් ගැන කාටවත් කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ කර්මය මේ ආත්මයේදී කරන කර්මය ditta dhamma වේදිනේ වශයෙන් අපට බලපෑමක් ඇති වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ. ගෙදරක 5 දිනක් ජීවත් වුණත් පෙර සංසාරයේ තුල අපි කරලා තිබෙන ඔබ කරලා තිබෙන කුසල කර්මවල ශක්තිය කොයි වගේද කියලා. හොඳට හිතලා බලන්න සමහරලාට ගෙදරක ඉන්න දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවෝ 3 දෙනාගේ තියෙන කර්ම ශක්තිය විවිධ ස්වරූපෙන් බලපාන්නේ. එක්කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනකොට තවත් කෙනෙක් දොස්තර කෙනෙක් වෙනකොට තවත් කෙනෙක් කිසිම දෙයක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට ඊ타ත්ම හොඳ ගුණගරුක දරුවෙක් ඉන්නකොට තවත් කෙනෙක් ඊ타ත්ම නරක පහත් විදියට පවුලටම අපකීර්තියක් දෙන විදියට කටයුතු කරන අවස්ථාවන් තිබෙනවා. එකක් දෙමව්පියන්ගේ ඥාන වෙන්න පුළුවන්. නමුත් සමහර කාරණාවන් බලනකොට පෙර සංසාරේ පුරාවටම එන කර්මයන්ගේ බලපෑම නිසා ඇති වෙන කාරණාවන්. ඒ නිසා පුජ්‍යලයන් විදියට ගත්තට පස්සේ ලෝකයේ තුල ජීවත් වෙන හැමදෙනාටම නියාම ධර්මයක් කියලා එකක් තිබෙනවා. අපි දන්නා පුජ්‍යල ජීවිතයට බලපාන ප්‍රධානතම සාධක 5ක් ධර්මයේ තුල සඳහන් කරනවා. ඒ ධර්ම පහට තමයි අපි නියාම ධර්ම කියලා සඳහන් කරන්නේ. ඒ නියාම ධර්ම අතරින් කර්ම නියාමයේ සහ චිත්ත නියාමයේ කියලා කියන්නේ ඊ타ත්ම බලවත්ම නියාම ධර්ම එකක්. ඒ නිසා අපි මේ නියාම ධර්මයන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ මේ අවබෝධයත් එක්ක ජීවත් වෙනකොට අපිට ප්‍රශ්න ගැටලු ගොඩාක් දේවල් අපිට හොඳට කළමනාකරණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. නැත්නම් සමහර ඇත්තන්ට ජීවිතේට කරදර බාධායක් ඇති වෙනකොට ඒව පිළිබඳව හිතන්න කල්පනා කරන්නට නිසියාකාර විදිහට හිතන්න කල්පනා කරන්න බැරි වෙනකොට Taman සන්තකව තිබෙන බොහෝ දේවල් නැති කරගෙන මිනිස්සු ජීවිතේ අවුලෙන් අවුලට පත් කරගන්න අවස්ථා තියෙනවා. Taman සන්තකව තියෙන සියලුම දේවල් සකලමනා සියලුම දේවල් විනාශ කරන්න අවස්ථා තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගත්තොත් Tamanගේ ජීවිතේට අපට ඊ타ත්ම හොඳින් මේවට මොන දෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි ජීවිතේට ගොඩක් වෙලාවට අපි කරන කියන දෙයක් තියෙනවා. මොනවා කරන්නද ඉතින් මේ කර්මය අපි ගෙවන්න මෙපාය. මේ කර්මය ගෙවන්න මෙපාය. ඔන්න ඔය විදිහට කියන අවස්ථාවන් තිබෙනවා. සමහර වෙලාවට ඔබ නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අනේ අපි හැමදාමත් පින් දහම් කරනවා. අපි හැමදාමත් බණ අහනවා. අපි හැමදාමත් දන් පින් කටයුතු සියල්ලක්ම සිදු කරනවා. නමුත් මේ කරදර බාධක මේ සියල්ලක්ම අපටම මේක සිද්ධ වෙන්නේ. අනිත් අයට මොනවත් සිද්ධ වෙන්නේ නැහෙනි. බලන්නකො ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු ඊ타ත්ම හොඳට කාලා බීලා ඉන්නවා. හැබැයි ජීවිතේ ඊ타ත්ම දුෂ්චරිත විදිහට ජීවිතේ ගත වෙන්නේ. අන්නහිට කරදරයක් බාධකයක් ඇති වෙන විදිහටමයි ගත කරන්නේ.
ඒ නිසා ධනට පිනට යමක් කමක් දෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු හොඳට ජීවත් වෙනවා. මෙන්න මේ කියන අසමානතාව දෙකකට බෙදලා ඇති කරන අසමානතාව ගැන අපි නිරන්තරයෙන්ම අපි කතා කරනවා. පින්වත්නි, එතනදී අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාව තමයි ඔවුන්ගේ කර්ම ශක්තියත් ඔබේ කර්ම ශක්තියක් දෙකක්. හැබැයි යම් විදියකින් යම් අවස්ථාවකදී ඔබ ඔය ජීවිතයේ එක්තරා ආකාරයකට රැකිලා තිබෙන්නේ. අපි කිව්වොත් එහෙම හැමදාමත් කරදර බාධක. ඉතින් මේ කරදර බාධක අපටමයි එන්නේ කියලා කිව්වහම එහිත් ඔබ කියන්නේ හැමදාමත් අපි දන් පින් කටයුතු කරනවා, ධර්මානුකූලව ජීවිතය ගත කරන අපිටමයි කර්මයේ බලපාන්නේ කියලා. හැබැයි ඔබ යම්තාක් දුරට ඔබේ ජීවිතය රැකිලා තිබෙන්නේ ඔබ කරන ඔය යහපත් වූ කුසල කර්මයන් නිසා. ඒවත් ඔබේ ජීවිතය අතින් යම් වෙලාවකදී අතහැරුණොත්, ඒවා කරගන්න බැරි වුණොත් ඔබේ ජීවිතයට ඇතිවෙන දුක්ඛ දෝමනස්ස ස්වභාවය, එහෙම නැත්නම් ජීවිතය තුළ ඇතිවෙනා වූ පීඩාකාරී ස්වභාවය පමණක්ම නෙමෙයි, ඔබේ ජීවිතයට ඇතිවෙන කරදර බාධක ප්‍රමාණය කොච්චර කොපමණද කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම කියන කාරණාවක් තමයි අර ලෝණපල සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ, මේ කර්මය එක එක පුජ්‍යලයට එක එක ආකාරයකට බලපානවා. ඔබට ඊ타ත්ම පහසුවෙන් තේරුම් ගන්න අවශ්‍ය නිසා මේ ලෝණපල කියලා කියන්නේ ලුණු. ඔබ දන්නවා ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් පිරිස මේ ලුණු කියන වචනයත් එක්ක, ලෝණපල කියන වචනයත් එක්ක සඳහන් වන ධර්ම කාරණාව කුමක්ද කියලා. ලුණු කැටයක් අරගෙන මේ ලුණු කැටය ගංගානන් නදියට දැම්මොත් මේ ගංගානන් නදියේදී අපිට පේනවා ඒකේ ලුණු රසයක් කිසිසේත්ම හොයාගන්න හැකියාවක් නැහැ. හැබැයි පුංචි භාජනයකට ලුණු කැටයක් දැම්මොත් ඒ භාජනයෙන් අපිට නියම ලුණු රසයක් ගන්නට පුළුවන්කමක් තිබෙනවා. එකම ලුණු කැටේ ප්‍රමාණය දෙකම එකයි. එකක් ගංගානන් නදියට දානවා, අනිත් එක අපි භාජනයකට දානවා. හැබැයි පුංචි භාජනයකට දාපුවාම මේ ලුණු කැටේ තියෙන ලුණු රසය ගොඩාක් වැඩි. හැබැයි ලොකු ගඟකට දැම්මොත් අපිට එහි ලුණු රසය කිසිසේත්ම හොයාගන්නට පුළුවන්කමක් නැහැ. ඒ විදිහට එකම කර්මය, එකම සිද්ධිය, එකම කර්මය, එකම ක්‍රියාවක් කළාට පස්සේ පුජ්‍යලෝ දෙන්නෙකුට ජීවිතයට බලපාන්න පුළුවන්. සමහර වෙලාවට අර පුංචි භාජනයකට ලුණු කැටයක් දැම්මට පස්සේ ලුණු රසය ගොඩාක් වැඩි වෙනවා වගේ, වැඩියෙන් දැනෙනවා වගේ සමහර කර්මයන් කළාට පස්සේ කර්මයන්ගේ ඵල විපාක සමහර පුජ්‍යලයකට ඊ타ත්ම දැඩි ලෙස මේක බලපාන්නට පුළුවන්කමක් තියෙනවා. සමහර කෙනෙකුට අර ලුණු රසයක් හොයාගන්න බෑ වගේ ගංගානන් නදියට දැම්මට පස්සේ ඒ කර්මය තවත් කෙනෙකුට ඊ타ත්ම දුබල ආකාරයකට බලපාන අවස්ථාවක් තිබෙනවා. ඇයි එහෙම වෙන්නේ? සමහර ඇත්තෝ කියන්නේ මේ අපිටම තමයි මේ කරදර බාධක වෙන්නේ, අපිටමයි මේවා වෙන්නේ. දැන් එහෙම අපිටමයි වෙන්නේ යයි කියලා කියපුවාම මෙන්න මෙතනදී තේරුම් ගන්න අවශ්‍ය වෙන ඔබ මනසින් ඊ타ත්ම දුර්වල තත්යකටපත් වෙනවා. ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සෙක්, ඕනෑම මිනිස්සෙකුට මනස ශක්තිමත් නම් මේ ලෝකයේ තුල ඔහු ආඩ්‍යමත් මිනිසෙක් විදියට, එහෙම නැත්නම් ශක්තිමත් මිනිසෙක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ ලෝකේ නිර්මාණය කරන්න වෙන කවුරුවත්ම නෙමෙයි, ඔබේ මනසමයි. ඒ නිසා ඔබ මනසට ග්‍රහණය කරගන්න ලෝකයේ දකින්න ස්වභාවයත් එක්ක ලෝකයේ තුල තිබෙන්නා වූ தত্ত্বය දකින්න ස්වභාවය අවබෝධ කරගන්න ස්වභාවයත් මත තමයි ඔබ මනසෙන් ශක්තිමත්ද දුර්වලෙක්ද කියලා තේරුම් ගන්නේ. ඔබට මෙන්න මේ විදිහට බොහොම සරලාකාරයට සඳහන් කළොත් ඔබ අඬනවාද, වැළපෙනවාද, ශෝක කරනවාද? එහෙම නැත්නම් hina වෙනවද? කරදර බාධකයක් කෙනෙකුට hina වෙලා ජීවත් වෙන්න පුළුවන්ද? මෙන්න මේ කාරණාවන් තීරණය කරන්නේම මතක තියාගන්න වෙන කිසිම කෙනෙක් නෙමෙයි, ඔබමයි තීරණය කරන්නේ. හේතුව මොකද? ලෝකයේ තුල මනස තුල තමයි මේ සියලුම ගැටුම්, මනස තුල තමයි මේ සුන්දරත්වය, මනස තුල තමයි ඔබේ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නේ, නිර්මාණය කරගන්නේ. එනිසා ඔබ හිතන්න එපා ලෝකේ ජීවත් වෙන සෑම මිනිසෙක්ම ඊ타ත්ම හොඳින් සතුටින් හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා. සෑම මිනිසෙකුටම ජීවිතය තුළ කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා. ඔබ හිතන්නේ ඔබට විතරමයි මේ ප්‍රශ්න ගැටලු තිබෙන්නේ කියලා. නමුත් කතා කරන හැම මිනිසෙකුම ජීවිතය තුළ මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රශ්න ගැටලු අද විසඳෙයි හෙට විසඳෙයි කියලා හිතුවට සමහර කාරණාවන් අපිට පේනවා කවදාවත් ඒවා විසඳීමට ලක් වෙන්නේ නැහැ. උදාහරණයක් විතර ගත්තොත් එහෙම බලන්න විවාහක ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ විවාහක ජීවිතයක් ගත කරන කෙනා යා නිරන්තරයෙන්ම Tamanගේ විවාහ ජීවිතය තුළ තිබෙන කරදර බාධක, Tamanගේ දූ දරුවන් සහ අනිත් අයගේ ජීවිත පිළිබඳ නිරන්තරයෙන්ම කියනවා. හොඳට මා මේ කියන්නේ කාරණාව ප්‍රායෝගික වශයෙන් විමර්ශනය කරලා බලන්න. හැබැයි විවාහයක් නොවි තනිකරව ජීවත් වෙන කෙනෙකුට Tamanගේ ජීවිතයේ තුළ නිරන්තරයෙන්ම දුකක් සඳහන් කරනවා. ඒ දුක්ඛිත ස්වභාවය සඳහන් කරන්නේ අන්න මට කවුරුවත් නැහැ. මාව වයසට ගියාට පස්සේ බලා ගන්න කියලා කිසි කෙනෙක් ඇත්තේ නැහැ. මෙන්න මේ විදියට කිසියම් කෙනෙක් තනිකරව ඉන්නකොටත් ඒ ඇතෝ Tamanගේ ජීවිතය තුළ දුක්ඛ සහගත ස්වභාවය පිළිබඳව කතා කරනවා.
එනිසා ඔබ හිතන්න එපා තනිකඩව ජීවත් වුණත් විවාහ වෙලා ජීවත් වුණත් මිනිසුන්ට ප්‍රශ්න ගැටලු සහ නොයෙකුත් කර්මයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා ලෝකයේ තුල මේ ප්‍රශ්න සහ ගැටලු වලින් නිදහස් වෙච්ච මිනිස්සෙක් සිටිනවා නම් මේ තමයි අපි කෙලෙස් නැති කරලා උතුම් මාර්ගඵලයන්ටපත් වෙලා රහත් ඵලයන්ටපත් වෙලා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න මිනිසුන්. ඒ නිසා මේ ගමන ඊ타ත්ම සුන්දර ගමනක් ජීවිතය තුළ හොයාගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා නම් මම හිතනවා කල්පනා කරනවා අර වඩාත් කර්මයේ පිළිබඳව සඳහන් කරන නිසාම අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා ඇයි මේ කර්මය දෙන්නෙකුට දේ ආකාරයකට බලපෑවේ. ධර්මයේ තුල පින්වත්නි සඳහන් කරන වචනයක් තිබෙනවා ඒ තමයි අල්පේ ශාක්‍ය භාවයේ සහ මහේ ශාක්‍ය භාවයේ. ලෝකයේ තුල අල්පේ ශාක්‍ය භාවයේ සහ මහේ ශාක්‍ය භාවයේ කියලා කියපුවාම ඔබ දන්නවා ලෝකයේ තුල ධනෙන් බලෙන් ආඩ්‍යමත් මිනිසුන්ට තමයි මහේ ශාක්‍ය මිනිසු කියලා කියන්නේ. ලංකාවේ වුණත් බොහොම ඊ타මත්ම සුඛෝපභෝගී විදිහට ජීවත් වෙන පිරිස. ඊළඟට ඊ타මත්ම තනතුරු තාන්නමාන ආදී අරගෙන ජීවත් වෙන පිරිස ඔබ හිතාවි මහේ ශාක්‍ය පිරිස විදියට. ඇත්ත වශයෙන්ම තවත් කෙනෙකුගේ තිබෙන්නා වූ සැප සම්පත් වලට අපි ඉරිෂා නොකළ යුතු වෙනවා. ඔබ බොහෝ වෙලාවට පෘථග්ජන මිනිස්සු විදියට බොහෝ වෙලාවට අපි දකින දේ තමයි මිනිසුන්ගේ තියෙන සැප සම්පත් වලට ඉරිෂා කිරීම. ඇතැම් වෙලාවට අපේ ගිහි පාර්ශ්වයේ පින්වත් පිරිස භික්ෂුන් වහන්සේලාගේ තිබෙන පන්සලක තිබෙන අලංකාර ස්වභාවයට උන්වහන්සේලා භාවිත කරන යම් යම් දේවල් වලට යම් යම් ගිහි පාර්ශ්වයේ පිරිස ඉරිෂා කරන අවස්ථාවන් තිබෙනවා. මට හොඳට මතකයි වත්තුපම සූත්‍ර දේශනාවේ සඳහන් වන එක ක්ලේශ ධර්මයක් තමයි අනුන්ගේ වස්තු වලට ඉරිෂා කිරීම. සාමාන්‍ය ලෝකයේ තුල මිනිසු කියන්නේ මරණයට හැර අනිකුත් සියලුම දේවල් වලට පෘථග්ජන මිනිසු ඉරිෂා කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ කාරණාවක්. ඒක ගිහියෝ වේවා පැවිදි හෝ වේවා ඒ සියල්ලම ජීවිතය තුළ තිබෙන කාරණාවක්. ඒ නිසා සියුම් ඉරිෂා සහගත ස්වභාවයක් තිබෙනවා. දැන් ඔබ හිතන්න කල්පනා කරන්න සමහර විවේචනයන් සිද්ධ කරනකොට සමහර පුජ්‍යලයන්ගේ තනතුරු තාන්නමාන සහ ඒ වගේම මේ භෞතික වශයෙන් තිබෙන සැප සම්පත් දැකලා සමහර ඇත්තෝ විවේචනය කිරීම කරනවා. ඒ විවේචනය ඇතුළෙම තිබෙන්නේ වෙන කිසිවක් නෙමෙයි ඉරිෂා සහගත ස්වභාවයමයි. දේශ සහගත ස්වභාවයමයි. කතා කරන්නේ දේශයෙන් යුක්තව, වෛරයෙන් යුක්තව. ඒ නිසා අපි කල යුතු වන්නේ තවත් කෙනෙකුගේ තිබෙන සැප සම්පත් වලට මහේශාක්‍ය භාවයට අපි ඉරිෂා කරනවාට වඩා මොකද මේ ඉරිෂා කිරීම මගින් ඔබට කිසිම ඵල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. සංසාරයේ පුරාවටත් ඔබට නැවත නැවතත් දුර්වල මිනිසෙක් විදිහට උත්පත්ති ලබන්න සිදු වෙනවා. මේ ආත්මයේදීත් කවදාවත් ඔබේ ජීවිතේ නැගිටීමක් සිදුවන්නේ නැහැ. බලන්න සමහරලාට මනසින් දුබල තත්ත්වයට පත්විච්චි කර්මයේම Tamanගේ ජීවිතයට ලං කරගත්ත මිනිස්සු ඊ타මත්ම දුර්වල තත්ත්වයකටපත් වෙලා හැමදාමත් අපලාපල හැමදාමත් හුනියම් කරලා තියෙන්නේ මේ ආදී වශයෙන් තිබෙන සමහර මනෝභාවයන්ට මානසික වශයෙන් ඇතිවෙනා වූ ව්‍යාධීන්ට ගොදුරු වෙලා මිනිස්සු ජීවත් වෙනවා. නමුත් Taman නැගිටින්න ඕනේ, උත්හානය ඇති කරගන්න ඕනේ, වීරියවන්තකම ඇති කරගන්න ඕනේ, සතිමත් භාවය ඇති කරගන්න ඕනේ කියලා කියන මේ කියන සිතුවිලි ඇති කරගන්නා මිනිසෙකුට ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. එයාට මේ ලෝකයේ තුල තියෙන අපලයක් නෙමෙයි. මේ ලෝකයේ තුල තිබෙන කර්මය Tamanට කර්මයක් නෙමෙයි. ඒ නිසා Tamanගේ ජීවිතේ යම් ආකාරයක කර්මයක් තිබෙනවා නම් යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. ධර්මයේ පැහැදිලි කරන්නේ ඒ ආකාරයකට. කිසියම් කර්මයක් තිබෙනවා නම් ඔබට ඔබ කරන්නා වූ බලවත් කුසල කර්මයන් මගින් යටපත් කරන්න පුළුවන්. එනිසා මේ භෞතික වශයෙන් තිබෙන මහේසාක්‍යභාවය කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිතය තුළ තිබෙනා වූ යම් යම් ආකාරයේ භෞතික සැප සම්පත් තුළ තිබෙන කාරණාවක් නෙමෙයි මේ විග්‍රහයේදී අපි පැහැදිලි කරන්නේ. අල්පේශාක්‍ය සහ මහේසාක්‍ය කියලා කියන වචන දෙක තුළ ධර්මයේ තුළ පැහැදිලි කරන්නේ යම් කිසි මිනිසෙක් ඔබ ජීවිතය තුළ බොහොම දුප්පත් මිනිසෙක් වෙන්න පුළුවන්. ඔබේ දෛනික ජීවිතය තුළ ඔබ යම් ආකාරයකින් දවසේ කුලී වැඩක් කරලා ඔබ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඊ타මත්ම ඉහළම තලයේ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කොයිකා අතර වුණත් ඔබේ ජීවිතය තුළ තියෙන භෞතික දේ නෙමෙයි මෙතන ධර්මයේ තුළ සඳහන් කරන්නේ. ආධ්‍යාත්මික වශයෙන් ඔබේ ජීවිතය තුළ කොයිතරම්නම් ඔබ ශක්තිමත්ද? ඒ ශක්තිමත් මනුෂ්‍යයා තමයි මහේශාක්‍ය කියලා සඳහන් කරන්නේ. අපට පේනවා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු ආධ්‍යාත්මික වශයෙන් පරාජිත මිනිස්සු තමයි වැඩිපුරම දකින්න තිබෙන්නේ. ඒ නිසා ඒ අය භෞතික වශයෙන් යම් යම් ආකාරයේ ඉහළම දේවල් තිබුණත් ආධ්‍යාත්මික වශයෙන් වුන් අල්පේ ශාක්‍ය පුජ්‍යලයන් බවට පත් වෙලා තිබෙන්නේ. ලෝකයේ තුල මිනිස්සෙක් ඉපදෙනකොට දුප්පත් වෙලා ඉපදෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි
මැරෙනකොට එයා දුප්පත් වෙලා මරණයටපත් වුණොත් එතන ප්‍රශ්නයක් තිබෙනවා. මා එතනදී අදහස් කරන්නේ දුප්පත්කම කියලා කියන්නේ මිල මුදල් නැතිකමම නෙමෙයි. එහෙම නැත්නම් ධනියක් නැතුව දුගියෙක් විදිහට මරණයටපත් වීම නෙමෙයි. ධර්මයේ තුල සඳහන් කරන ආධ්‍යාත්මික ගුණය, ආධ්‍යාත්මික ශක්තිය Tamanගේ ජීවිතය තුළ වගා කරගෙන නැත්නම් ඔහු හිස් මිනිසෙක් විදිහට මරණයටපත් වෙනවා නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා දුප්පත්කම මිනිසෙකුට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මැරෙන්නේ මිනිසෙක් අල්පේශාක්‍ය භාවයටපත් වෙලා නම්, ආධ්‍යාත්මික ශක්තියක් නැතුව නම්, ධර්ම අවබෝධයක් නැතුව නම් ඔහු ඇත්ත වශයෙන්ම නැවතත් ඔහු දුප්පතෙක් විදිහටම මරණයට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජීවිතය තුළ අපි හොයමු මේ කාරණාව. ජීවිතය තුළ අපිට පුළුවන් මේ කාරණාව අවබෝධ කරගන්න. කොහොමද භාග්‍යතුන් වහන්සේ ඔබට දේශනා කරන්නේ ඔබේ ජීවිතය තුළ මේ මහේශාක්‍ය භාවය ගොඩනගන්නට අවශ්‍ය කරන මූලික කාරණාවන් මොනවද කියන එක. යම්කිසි කෙනෙක් Tamanගේ ජීවිතය තුළ මේ මහේශාක්‍ය භාවය ඇති කරගන්නට අවශ්‍ය කරන මූලික කාරණාවන් හොඳට අවබෝධ කරගත්තොත්, ඒ ගොඩනගා ගත්තොත්, ඒ ශක්තිමත් කරගත්තොත් පින්වත්නි, ඔබට ජීවිතය තුළ කිසිම බාධකකින් තොරව ඕනෑම ප්‍රශ්නයකදී ගැටලුවකදී ඔබට නොබියව මුහුණ දෙන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙම නොබියව අපිට මුහුණ දීමේ ශක්තිය තිබෙන්නේ මහේශාක්‍ය භාවය ඔබේ ජීවිතය තුළ ගොඩනගාගෙන තිබෙන නිසා. ඒ නිසා අපට අපේ ජීවිතය තුළ අනාථයෙක් වෙනවට වඩා සනාතනව ජීවිතය ගත කරන්න පුළුවන් නම්, ඒ සනාතන ශක්තිය ඔබට ධර්මයේ තුළ ලබා දීලා තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝණපල වර්ගයේදී පැහැදිලි කිරීමක් කරනවා. ඔබේ ජීවිතය තුළ ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන මූලිකම කාරණා 4 බලන්න ඔබට ඔබේ ජීවිතය තුළ මේ කියන කාරණාවන් 4 තිබෙනවාද? පළවෙනි කාරණාව තමයි කාය භාවනාව කියලා සඳහන් කරන්නේ. දෙවෙනි එක තමයි සීල භාවනාව. තුන්වෙනි එක චිත්ත භාවනාව. හතරවෙනි එක තමයි පඤ්ඤා භාවනාව. අපි දන්නවා භාවනාව කියලා කියන වචනය ඊටමත් ප්‍රකට වචනයක්. අපේ සිත හදන වැඩපිළිවෙල අකුසලයට බර වෙන්නට නොදී කුසලයේ ශක්තිමත් කරන අවස්ථාව, කෙලෙස් සුද්ධ පවිත්‍ර කරන අවස්ථාව, පිරිසුදු තත්යකට පත් කරන අවස්ථාව, සත්තහනං විසුද්ධියා සත්‍යාගේ විසුද්ධිභාවය ඇති කරන වැඩපිළිවෙල අපි දන්නවා භාවනාව මගින් බොහෝ වෙලාවට අපේ ජීවිතය තුළ සිද්ධ කරනවා. දැන් බලන්න ඔබට කාය භාවනාව පිළිබඳව සඳහන් කරනකොට ඇත්ත වශයෙන්ම කාය භාවනාවේදී අපිට තාමත් හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ කාය භාවනාව කියලා කියන්නේ ඔබේ ඉරියව්වල යම් යම් ආකාරයේහි පැවැත්මන් සඳහා සකස් කරගන්න පුළුවන් කාරණාවක්. අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ඔබට බණක් භාවනාවක් කරන්න ගියාට පස්සේ ඒ බණක් භාවනාවක් කරගන්න අවස්ථාවකදීවත් ඔබට සමහරවිට එක ඉරියව්වකින් ඔබට ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එක තැනක වාඩි වෙලා ඉන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා සමහර වෙලාවට භාවනාවකට Tamanගේ මනස යොමු කරගන්න ගියාට පස්සේ අපි කියන්නේ උජුං කායම් පනිදායම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා, අපේ ශරීරයේ ඍජුව තබාගෙන, අපේ හිස කඳ මේ සියලු දේවල් කෙලින් තබාගෙන, Tamanගේ නාසිකාග්‍රයට Tamanගේ මනස යොමු කරගෙන යම් වෙලාවක් ඔබට ඉන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඇත්ත වශයෙන්ම ඒ ඉන්නට පුළුවන්කම තිබෙන ඉරියව්වල තිබෙන පැවැත්ම, සතර ඉරියව්වක් පිළිබඳව අපි සඳහන් වෙනවා ආනාපාන විශේෂයෙන් කායානුපස්සනා භාවනාවේදී. ඒ ඉරියව්වක් පුරුදු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපි දන්නවා පුංචි දරුවන්ට පවා මේ ඉරියව්වල පැවැත්ම පුංචි කාලේ ඉඳලම අපි පුරුදු කරන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව කාලයක් යනකොට ශාරීරික අබලදුබල තත්ත්වයන්ටපත් වෙනවා. හැබැයි ඒ වුණාට ඒ ඉරියව් පවත්වාගෙන Tamanගේ මනසේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගත්තට පස්සේ ඒ ගොඩනගා ගැනීම තුළ Tamanට මානසික වශයෙන් ලොකු සංසිඳීමක් ඇති වෙනවා. හේතුව මොකද මේ ධර්මයේ තුල සඳහන් කරන මේ කාය භාවනාවකදී පැහැදිලි කරන්නෙම ඔබේ මනස තුල යම් ආකාරයක සංවරශීලී ස්වභාවයක් ඇති කර ගැනීම. හේතුව මොකද මනස යම් ආකාරයකින් විකෘති තත්යකටපත් වුනොත් ඔබේ කය දුබල තත්යකටපත් වෙනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳලම එක තැනකට වාඩි වෙලා පුංචි කාලේ ඉඳලම ඔබේ ජීවිතය පුරුදු කරගත්තොත් ඔබේ දරුවන්ට මුණුබුරන්ට ඒ කාය භාවනාවක් කරන්නට පුරුදු පුහුණු කිරීමක් කළොත් කාලාන්තරයක් තිස්සේ යනකොට Tamanගේ ශරීරයට ඊටාමත් හොඳ ශක්තිමත් භාවයක් ඇති වෙනවා. හේතුව මොකද අපි මැදි වයසටපත් වෙනකොට එහෙම නැත්නම් අවුරුදු 50 60 වෙනකොට අපේ ශරීරය තුළ යම් ස්ථූල බවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ජානවලින් එන සමහර දේවල් නිසා අපේ ශරීරයේ මහත් වීමක් සිදු වෙනවා. ඒකට එකම ඉරියව්වකින් සමහර වෙලාවට අපිට ඉන්නට බොහෝ වෙලාවක් බොහෝ අපහසුතාවක් දැනෙන. හැබැයි
අර මනසට පුරුදු කරගත්තට පස්සේ ඒ මනස තුළ ඇතිවෙනා ශක්තිමත් භාවය නිසා පැය ගණනාවක් වුණත් Tamanට එක්තැන් වෙලා වාඩි වෙලා Tamanගේ චිත්ත ඒකාග්‍රතාව තියාගෙන Tamanට ජීවත් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට අර මනසට තමයි ලෝකයේ තුල තියෙන බොහෝ දේවල් දැනෙන්නේ. අපි කිව්වොත් එහෙම අපි අල්පේශාක්‍ය භාවයට පත් වෙලා ඉන්නකොට ඔබට ජීවිතේ කරදර බාධක මෙන්න මේවා ගැන හිත කල්පනා කර ඉන්නකොට ඔබේ මනස ගොඩාක් දුර්වල තත්යකටපත් වෙනවා. අපි දන්න පුංචි කාලයේදී අපි පුංචි දරුවන්ට සමහර අම්මලා තාත්තලා කරන ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව නම් මං කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. සමහර අවුරුදු 5 6 7 පුංචි දරුවන්ගේ කරෙහි විශාල සොරයක් එල්ලලා තිබෙනවා. ඊට පුංචි දරුවන්ගේ එක්තරා අවස්ථාවකදී මම අහපුවම මේ පුතේ මේකක් එල්ලලා තියෙන්නේ. ඒ වෙලාවේදී කියපු උත්තරේ තමයි ඒ දරුවා අපේ අම්මා කිව්වා මට අපල තියෙනවා කියලා. ඒ නිසා පුංචි කාලේ ඉඳලම අපි මේ අපලයයි කියලා කියන මේ අදහස මේවා පුංචි දරුවන්ට ලබා නොදිය යුතු වෙනවා. ඒතර ළමයා දුර්වල මට්ටමකටපත් වෙනවා. එතකොට ඔබට අපලයි. ඒ නිසා මේ කාලේදී මොනවත් හරියන්නේ නැහැ. මේ ආදි වශයෙන් කියන්න මේ පුංචි දරුවන්ට පවා ඒ මනස වල ඇතිවෙන්නේ පසුගාමී සිතුවිල්ලක්. ඔබ පුරුදු කරන්න ඕනේ පුංචි දරුවාට යම් ආකාරෙහි ක්‍රියාවන් වල දුබලතාවක් තිබෙනවා නම් මේ කාය භාවනාවකට පුරුදු කරන්න ඕනේ. එතකොට එක්තැනකට වාඩි වෙලා Tamanගේ මනසේ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන ආනාපාන සතියකට හෝ මනස පුහුණු කරාට පස්සේ ප්‍රමාණිකූලව මේක දවසින් එක මොහොතකින් කරගන්න බෑ. හැබැයි ක්‍රමයෙන් මේ ක්‍රියාවන් කරනකොට ඔහුගේ තිබෙන සංවරශීලී ස්වරූපයක් ඇති වෙනවා. ඔබට ඔබේ ජීවිතය තුළ සංවරශීලී ස්වරූපය ඇති වෙනවා. එතකොට මනසට වද දෙන නීවරණ ධර්ම වලින් ඔබේ මනස යම්මාකාරකින් ආරක්ෂා කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒතර එතනදී තමයි ඔබේ මනස ශක්තිමත් වෙන්නේ. ඔබේ ශරීරය ශක්තිමත් වෙන්නේ. ඊළඟට ඔබේ ශාරීරිය තුළ තිබෙනා වූ යම් ආකාරයක ඉන්ද්‍රිය පද්ධතිය තුළ රසායනික සංයුතන්ගේ යම් වෙනස් වීම ඇති වෙනවා. හේතුව මොකද මනස පිරිසුදු භාවයටපත් වෙනකොට ශක්තිමත් භාවයටපත් වෙනකොට මනසේ භෞතික පිහිටීම කියලා කියන්නේ රුධිරය. රුධිරයේ පිරිසුදු භාවයටපත් වෙනවා. රුධිරයේ පිරිසුදු භාවයටපත් වෙනවා කියලා කියන්නේ ශාරීරිය තුළ තිබෙනා යම් රෝගකාරක තත්ත්වයන් බොහෝ දේවල් ඔබට සමනය කරගන්න හැකියාවක් තිබෙනවා. එතකොට මනස යම් ආකාරයකින් දුර්වල තත්යකටපත් වෙනකොට ආවිගිකාරී සිතුවිල්ලක් ඇති කරගන්නකොට රුධිරයේ හැම වෙලාවක් තුළදීම යම් ආකාරයකින් රුධිර සංසරණය සිද්ධ වෙනකොට රත් වෙලා තියෙනකොට ඒක ශරීරයට හිතකර තත්යක් නෙමෙයි. යම් වෙලාවකදී උණුවතර භාජනයක් තිබෙනවා නම් ඒ උණුවතර භාජනය ඒක සිසිල්ව තියෙන්න ඕනේ. සිසිල්ව තිබුණොත් තමයි යම් කිසි කෙනෙකුට අල්ලන්න පුළුවන්කමක් තියෙන්නේ. බොන්නට පුළුවන්කමක් තිබෙන්නේ. හැබැයි මේ උණුවතර භාජනයක් විදිහට නිතරම තියෙනකොට ඒක අල්ලන්නත් බෑ. තවත් කෙනෙකුට දැම්මොත් ඒක පිච්චීමක් සිදු වෙනවා. ඒ වගේ අපි රුධිරයේ නිතරම අපි යම් ආකාරී රත් වෙලා තිබෙනවා නම් ඔබේ මනස රත් වෙලා තිබෙනවා නම් ඔබට ආවේගකාරී සිතුවිලි එනවා නම් ඒ ඔබේ ශරීරයට හිතකර තත්ත්වයක් නෙමෙයි. දැන් බලන්න කාය භාවනාව කොච්චර වටිනවද කියලා කිව්වොත් මනස සංසුන් කරගත්තාම ඔබේ කය යම් ආකාරයකින් සංසුන් තත්යකටපත් වෙනවා. ඒතර මනස විකෘති තත්යකටපත් වෙලා ආවේගකාරී සිතුවිල්ලක් ඇති කරගත්තොත් ඔබ කරන්නේ තවත් කෙනෙකුට තරහවක්, ක්‍රෝධයක්, වෛරයක් આવොත් එහෙම තවත් කෙනෙකුට බනින එක සිද්ධ කරනවා. ඒ බනින එක සිද්ධ කරනවා පමණක්ම නෙමෙයි ඊට එහාට ගියාට පස්සේ ඔබේ ශරීරය තුළ ඔබ නොදැනුවත්ම ආකාරයකට යම් ක්‍රියාවන් වලට, අපරාධ ක්‍රියාවන් වලට, එහෙම නැත්නම් පහර දීම් වලට ඔබේ ශරීරය යොමු වීමක් සිදු වෙනවා. අපි හිතුවොත් එහෙම කිසියම් මිනිසෙකුට Tamanගේ කර්මයේ බලවත් වෙලා අපි හිතමු යාට කර්මයේ යම් ආකාරකින් ජීවිතයට මේ කාල පරිච්ඡේදය තුළ ඵල විපාක දෙන්නම අවශ්‍ය වෙනවා. හැබැයි ඔබේ මනස සංසුන් කරගෙන අවබෝධයක් ඇති කරගෙන ඔබ ජීවත් නොවුනොත් එහෙම ඔහුගේ කර්මය ඔහුට තදබල ලෙස ඵල විපාක විඳින්න සිදු වෙනවා. හේතුව මොකද යම් ආකාරයක අඬදබරයකට ගියොත් එහෙම Tamanගේ අතින් තිබෙන දෙයකින් තවත් කෙනෙකුට පහර දීමක් සිද්ධ කළොත්, තවත් කෙනෙක් මරණයටපත් වුණොත්, තවත් කෙනෙක් අබලදුබල තත්යකටපත් වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම දිට ධම්ම වේදිනී වශයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ කෝ ජීවිතාන්තය දක්වාම සිරබත් කණ්ඩ සිදු වෙනවා. ඒතකොට බලන්න කාය භාවනාවක් මිනිසෙකුගේ ජීවිතය තුළ ඇති කරගත්තොත්, ඒ සංවරශීලී ස්වરૂපයක් ඇති කරගත්තොත්, ඒ සංවරශීලී ස්වરૂපය කියලා කියන්නේ Tamanගේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන දෙයක්. එය ඔබේ ජීවිතය තුළ මහේශාක්‍ය භාවය ඇති කරගන්න දෙයක්. ලෝකයේ තුළ ජීවත් වෙන මිනිසුන්ට මොනතරම්නම් මහේශාක්‍ය භාවය ඇති කරගන්න ක්‍රමවේදයක් තිබෙනවද? සත පහක් මිනිසෙකුට වේදම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මේ පණපදයක් අහලා ඔබේ මනස යම් තාක් දුරට ශක්තිමත් කරගන්න. ඒ කාය භාවනාවක් නැතිකම අපේ රටේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට පසුගිය සතියේ පුරාවටම ඔබට පේනවා ඇති ලංකාවේ මේ අවුරුදු කාල සීමාව තුළ සිය ගණනක් මිනිසු මරණයටපත් වුණා. ඒ වගේම සමහර ඇත්තන් ඊ타මත්ම
තාමත්ම පාලනයකින් තොරව ප්‍රිය ධාවනය කිරීම නිසා විශාල අනතුරු ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒ වගේ යම් යම් ආකාරයේ සංවරශීලී ස්වරූපයක් ඇත්තෙන. ඊටාමත්ම භයානක තැන් වලට ගිහිලා මේ නාන කටයුතු වලට, ඒ වගේම ඡායාරූප ගැනීම කටයුතු, මේ ඔක්කොම දේවල් සිද්ධ කරන්නේ කාය භාවනාවක් Tamanගේ ජීවිතය තුළ නැතිකම නිසා, පාලනයක් නැතිකම නිසා, මනස තුළ යම් යම් ආකාරයේහි සංසුන්කමක් නැතිකම නිසා. ඒ නිසා අපේ ජීවිතේට කාය භාවනාවක් පුරුදු කරගන්නටම, මනස ශක්තිමත් කරගන්නකොට ඒ මනස තුළ ඇතිවෙනා වූ ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ ඔබේ ජීවිතයට ලොකු රැකවරණයක් ඇති වෙන දෙයක්. විවිධ බාධක කරදර ආවත් සමහර වෙලාවට ස්වාභාවික වශයෙන් ඔබේ ජීවිතයට ඇති වෙන සමහර බාධක තිබුණත්, යම් යම් විපත්තීන් තිබුණත්, ඒවා මගහරවා ගන්නට තරම් ඔබේ ජීවිතයේ ශක්තිමත් දෙයක් බවට පත් වෙනවා. දැන් බලන්න ඔබට ඔබේ ජීවිතය තුළ ඔබ දෛනික වශයෙන් මේවා පුරුදු පුහුණු කරගෙන තිබෙනවාද? අපි බොහෝ වෙලාවට නිරන්තරයෙන්ම කියන දේ තමයි එක්කෝ උදේ කාලයේදී හෝ වේවා රාත්‍රී කාලයේදී මේ භාවනාවකට, කාය භාවනාවකට ජීවිතය තුළ පුරුදු පුහුණු වෙන්න. මිට මාස කීපයකට ඉස්සෙල්ලා මගේ ධර්මදේශනාවකදී ඔය යත්තන් මම පැහැදිලි කිරීමක් කළා. අඩුම තරමින් ඔබට කරණීය මෙත්ත සූත්‍ර දේශනාවත් උදේ හෝ රාත්‍රී කාලයේදී 21 වතාවක් සජ්ජායනය කරන්නට හැකියාවක් තිබෙනවා නම්, මේ සජ්ජායනා කිරීම පමණක්ම නෙමෙයි, ඒ කරණීය මෙත්ත සූත්‍රයක තිබෙනා වූ කරුණු ජීවිතය තුළ පුහුණු කරන්න පුළුවන් නම්, මොකද හේතුව කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ තිබෙන්නේම භාවනාවකට අවශ්‍ය කරන කර්මස්ථාන නිතර සඳහන්ලා තිබෙනවා. නිසා ජීවිතය තුළ වගා කරගත යුතු වටිනා ගුණධර්ම 15ක් විතර තිබෙනවා. ඒ වගේම කර්මස්ථානයන් විතර ගන්න පුළුවන් දේවල් තිබෙනවා. මෛත්‍රී වඩන්න අවශ්‍ය කරන කාරණාවන් තිබෙනවා. මේ ඔක්කොම ටික ගත්තාට පස්සේ එක සූත්‍රයකම තිබෙනවා අපේ ජීවිතේ, අපේ සංසාර ගමන, අපේ ආධ්‍යාත්මික ශක්තිය, අපේ මහේශාකීය භාවය ගොඩනගා ගන්නට අවශ්‍ය කරන කාරණාවන්. පින්නත් බලන්න දැන් සීල භාවනාව ගත්තාට පස්සේ සීලය කියලා කියන්නේ අපේ සිත තුළ තිබෙනා වූ නොසන්සුන්කම නැති කරලා සංසුන්කමක් ඇති කරගන්න එක. මා නිරන්තරයෙන්ම භාවිත කරන වචනයක් තමයි සීලය කියලා කියන්නේම එක්තරා ආකාරයකට සිසිල් වීමක්. අපේ හදවත් හැම වෙලාවක් තුළදීම රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී, රාගයේ නැමැති ගින්නෙන්, දේශයේ නැමැති ගින්නෙන්, මෝහයේ නැමැති ගින්නෙන් නිරන්තරයෙන් පිච්චෙනවා. ඒතර රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී කියලා කියන මෙන්න මේ කියන කාරණාවන් බලනකොට මොකක් ගිනි. ඒකට ගිනි නිවන්නට නම් ඔබ ළඟ වතුර තිබිය යුතු වෙනවා. ඔබේ හදවත තුළ හැම වෙලාවක් තුළදීම මේ ගිනි තිබෙනවා නම් මේ ගිනි නිවන්නට ඔබට තියෙන හොඳම වතුර තමයි, සිසිලස තමයි ධර්මය. එනිසා මෛත්‍රී සහගත චේතනාවක් ඇති කරගත්තට පස්සේ ඒ මෛත්‍රී සහගත චේතනාව කියලා කියන්නේම ඔබේ රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී කියලා කියන මේ ගිනි තුන නිවන්නට තිබෙන හොඳම ආයුධයක් බවට පත් වෙනවා. හොඳම ජලයක් බවට පත් වෙනවා. රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී කියලා කියන එක්තරා ආකාරයකට ආයුධ. මේ කැපෙන ආයුධ වලින් අපේ ජීවිත විනාශ ස්වභාවයට පත් වෙනවා. අන් අයගේ ජීවිත විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා මා ඔබට සඳහන් කරන්නේ මේ රාත්‍රී කාලයේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් පිරිස ලංකාවේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකයේ වෙනත් තැනක ජීවත් වෙන පිරිස වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හිතන්ට කල්පනා කරන්නට ඔබේ හදවත රාගයෙන්, දේශයෙන්, මොහෙන් මුලාවට පත් වෙලාද තිබෙන්නේ. ඔබට ඔබේ ජීවිතය තුළ නිවීමක් ඇති කරගන්න අවශ්‍යද? ඔබ තනියමද ජීවිතය ගත කරන්නේ? තනියමද ජීවිතයට මුහුණ දෙන්නේ? ඒ ඕනෙම දෙයකට ඔබට මුහුණ දෙන්නට පුළුවන්කමක් තිබෙනවා ධර්මයේ හොඳට අවබෝධ කරගත්තට පස්සේ. ධර්මයේ අවබෝධ කර ගැනීම කියලා කියන්නේම ධර්මයේ වැඩිවීමමයි. ඒ ධර්මයේ වැඩිවීමමයි තවත් කෙනෙක් විවේචනය කරනවට වඩා, අපේ බෞද්ධ පින්නොත් පිරිස ඔබ විවේචනය කරනවට වඩා අපට වඩාත් අවශ්‍ය වෙන්නේ ඔබේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ අඩුපාඩුව පෙන්වා දෙමින්, කරුණාවෙන් පෙන්වා දෙමින් අපට ඉතාමත් වැදගත් වෙන්නේ ඔබට මේ ධර්ම මාර්ගයට, ජීවිතයට යොමු කිරීම. පින්නත් ඒ නිසා අපේ දේශනාවකදී ඔබට මා සඳහන් කරන්නේ අවවාදයක් නෙමෙයි, අනුශාසනාවක්. අනුශාසනාවකදී මා සිද්ධ කරන්නේම බොහොම අනුකම්පාවෙන් යුක්තව ඔබට ඔබේ ජීවිතය තුළ තිබෙන අඩුපාඩුකම් පෙන්වා දෙමින් නිවැරදි මාර්ගයේ පෙන්වා දීම. ඔබේ අම්මා තාත්තා දරුවන්ට අවවාද කිරීමක් කරනවා, තරවටු කිරීමක් කරනවා. මා ඔබට තරවටු කිරීමක් නෙමෙයි කරන්නේ, බොහොම මෛත්‍රී සහගත චේතනාවේ යුක්තවයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඒ නිසා චිත්ත භාවනාවත් පඤ්ඤා භාවනාවත් කියලා කියන කාරණාවන් දෙකත් ඊටාමත්ම වටිනවා. හේතුව මොකද? චිත්ත භාවනාවකදී අපේ මනස තුළ තියෙන ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. ලෝකී නිර්මාණය කරලා තිබුණෙත් මා මුලින් සඳහන් කළේ මනසින්මයි. එනිසා චිත්ත භාවනාවකදී අපේ මනසට ඇතිවෙන්නා වූ යම් යම් අකුසල චෛතසික ධර්මයන් යටපත් කරලා කුසලයේ බලවත් කරගන්න අපි උත්සාහ කළ යුතු වෙනවා.
හැම කෙනෙක්ම බෞද්ධයෙක් වුණොත් ඒ බෞද්ධ හැම කෙනෙක්ම අඩුම තරමින් මරණයට මුහුණ දෙන්න ඉස්සෙල්ලා අපි සතර සතිපට්ඨානෙ අපි හොඳට ශ්‍රවණය කළා. ඒ ඊටමත් හොඳින් අධ්‍යයනය කළා. එහි අන්තර්ගත වන කාරණාවන් අපට ජීවිතයට සමීප කරගන්න බැරි වුණොත් එහෙම මා විශ්වාස කරන ඔබ හිස් මිනිසෙක් විදිහට එක්තරා ආකාරයකට මුහුණ දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ අල්පේශාක්‍ය මිනිසෙක් බවට පත් වෙනවා. ඒ නිසා චිත්ත භාවනාවකට ගියාට පස්සේ පඤ්ඤා භාවනාවකට ගියාට පස්සේ ප්‍රඥාවන්තකම කියලා තියෙන්නේ මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව ඊටමත් හොඳ අවබෝධයක් ඇති කර ගැනීම. එසේ නැතොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඊටමත් හොඳින් අවබෝධ කරගෙන මේ ලෝකයේ තුල තිබෙනා වූ මේ රූප ධර්මයන්ගේ තුල තිබෙනා වූ සීම් ස්වභාවය ඊටමත් හොඳින් මනසින් මෙනෙහි කරමින් අපට අපේ මනස තුල මේ ශක්තිය ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අපි කවුරුත් ලෝකේ පරාජිත මිනිසු නෙමෙයි. ඔබ ලෝකයේ තුල පරාජිත මිනිසෙක් නෙමෙයි. ඔබ ලෝකයේ තුල ශක්තිමත් මිනිසෙක්. ඔබ මනුෂ්‍යාත්මයක් ලබාගෙන තිබෙනවා. අතිශය දුර්ලභ වූ මනුෂ්‍යාත්මයක්. බොහෝ වෙලාවට අපේ ඇසට නොපෙනෙන ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත සත්‍යයන් ලෝකයේ තුල ජීවත් වෙනවා. ඒ නිසා ලෝකී බුදුරෙක් පහළ වෙච්ච කාල පරිච්ඡේදයක් තුල ලෝකී ඔබට ඇස් දෙකින්ම අපේ ලංකා භූමිය තුල තිබෙනා වූ පූජනීය වස්තුන් දකින්න පුළුවන් කාල පරිච්ඡේදයක ඔබ උත්පත්ති ලැබලා තියෙනකොට ඔබ කවදාවත් ඔබ දුප්පත් මිනිසෙක් නෙමෙයි. හැබැයි ඔබ දුප්පත්කම ගොඩනගා ගන්න තියෙන්නේම ඔබේ මනසින්මයි. ඒ නිසා ඔබ අල්පේශාක්‍ය වෙනවට වඩා මහේශාක්‍ය වෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබට කාය භාවනාවකට, සීල භාවනාවකට, චිත්ත භාවනාවකට, පඤ්ඤා භාවනාවකට Tamanගේ මනස යොමු කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ මහේශාක්‍ය පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒ තුල තමයි ඔබේ කර්මය වෙනස් කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ තුල තමයි ඔබට තිබෙන ජීවිතය තුල තිබෙනා වූ අපල දුබලතාවන් ඔබට නැති කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා ලෝකයේ තුල ජීවත් වන අපි හැම කෙනෙක්ම උතුම් ධර්ම මාර්ගය තුල ජීවිතේ හදා වඩා ගනිමු. ජීවිතය තුල ඇති කරගන්නා වූ මේ ආධ්‍යාත්මික ශක්තිය අපට අපේ ජීවිතය තුළ වඩාත් බලවත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පුංචි දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට මේ කාරණාවන් පිළිබඳව කියලා දෙන්න කියන කාරණාවත් මේ වෙලාවේදී සිහිපත් කරමින් අදත් විශේෂයෙන් මේ වෙලාවේදී සඳහන් කර යුතු වෙනවා. පසුගිය සති කීපේ පුරාවටම අපි සඳහන් කළ ආකාරයකට මේ ශාසනය පවත්වාගෙන යාම සඳහා තාමත්ම වැදගත්ම වෙන දේ තමයි මේ ශාසනයට පුංචි කුල දරුවන් පැවිදි කරලා ඒ පැවිදි කරපු ස්වාමින් වහන්සේලා රැක බලා ගැනීම. අද ලංකාවේ බොහෝ තැන්වල අපිට පේනවා දුෂ්කර පළාත්වල විහාරස්ථාන වැසී ගොස් තිබෙනවා. භික්ෂුන් වහන්සේලා සොයා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. තව ටික කාලයක් යනකොට මේ ශාසනයට දරුවන් ලබා ගැනීම කියලා කියන එක අතිශයින්ම දුෂ්කර කටයුත්තක්. සමහර වෙලාවට පවුල්වල ජීවත් වෙන්නේ එක දරුවෙක් දෙන්නෙක් පමණයි. ඔවුනුත් පුංචි කාලේ ඉඳලම මේ රූපවාහිනී සහ ජංගම දුරකථන වලට වුන් යොමු වීම නිසා වුන්ගේ මනස බොහෝ සෙයින් වෙනස් වීමට ලක් වෙලා. ඉස්සර කාලෙදී අපිට පේනවා කුල දරුවන් පැවිදි කරගන්න ඕන තරම් හිටියා. නමුත් එන්නෙම මේ දුබලතාව විශේෂයෙන් අපට ඉදිරියේදී ඊටාත්ම බලවත් විදියට තර්ජනයක් ශාසනයට ඇති වෙනවා. එනිසා බෞද්ධ පින්වත් පිරිස ඔබ මේ ගැන ඊටාත්ම හොඳින් සංවේදී වෙන්න. අපිට පුළුවන් ආකාරයකට හැටි ආකාරයකට Taman ජීවත් වෙන ඕනෙම තැනකට ඒ පරිසරයකට භික්ෂුන් වහන්සේලාට ඔබ උදව් උපකාර කරන්න. මේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේලාට ඔබේ කරුණාව, දයාව, මෛත්‍රිය දක්වන්නට, දරු සෙනෙහස දක්වමින් උන්වහන්සේලාගේ අඩුපාඩුකම් කොතරම් තිබුණත් ඒවා කරුණාවෙන් මෛත්‍රියෙන් පෙන්වා දෙමින් රැක බලා ගත්තොත් ඔබ සැබෑම බෞද්ධෙක් බවට පත් වෙනවා. අපේම ශ්‍රී ලාංකික බෞද්ධෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපත් මේ ප්‍රයත්නය දැම් ක්‍රියාත්මක වෙන්න පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙන අපේ පිරිවෙන් විහාරස්ථානෙට වාර්ෂික වශයෙන් අවුරුද්දකට එක් වතාවක් ඔබ ජීවිත කාලය පුරාවටම දන් වේලක් පූජා කරමින් ඔබට මේ කටයුත්තට සම්බන්ධ වෙන්න, ඔබට මේ සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් මගේ නම සඳහන් කරලා ඔබ දානේ බාර ගන්නා දිනය උදේද දවල්ද කියන එක සටහන් කරමින් අපට ලියුමක් එවන්න ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙන විහාරපාර මාතලේ, ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙන විහාරපාර මාතලේ කියන මේ ලිපිණයට ඔබට ලිපියක් එවීමෙන් ඔබට තොරතුරු දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. එසේ නැත්නම් 0.714 81 80 82 0.73 90 25 26 කියන මේ ජංගම දුරකථනයට කතා කරලා මට කතා කරලා ඔබට මේ පිළිබඳ තොරතුරු දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. එන සමේ රාත්‍රී කාලෙදී කතා කරනවට වඩා ඔබට පහසු වෙලාවක කතා කරන්න දවල් 12ත් දෙකත් අතර කතා කරන්නට ඔබ යම් ආකාරයෙන් පෙළඹීමක් වෙනවා නම් ඒ කටයුත්ත සිදු කරන්න එපා.
හේතුව සමහර වෙලාවට අපි විවේකීව ඉන්න සිටින අවස්ථාව කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ දහවල් කාලයේදී මා විශේෂයෙන් ආයාචනය කරන්නේ දහවල් 11 මාරත් එහෙම නැත්නම් 11 ඉඳලා 2 විතර වෙනකන් කතා කරන්න එපා. දානමාන කටයුතු සහ නිකුත් බොහෝ දේවල් වලට භික්ෂුන් වහන්සේලා යොමු වෙන නිසා. අදත් ඔබට මේ උතුම් දේශනාව මුළු මහත් ලෝකයේටම sannivedanaya කරන්නට උතුම් දායකත්වය ලබා දුන්නා මහාචාර්ය අතුල ඥානපාල ඇතුළු පවුලේ සැම. විශේෂයෙන් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන 2018 4 වෙනි මාසයේ 13 වෙනිදා පරලෝසැපත් ජීවනී නිවස මහපල්ලේගම පදිංචිව සිටි WK ජයන්ත ඥානපාල මහතාට පින් පැමිණීමට ලීලා බාලසූරිය බිරිඳ පුතුණුවන් වන අතුල ඥානපාල, කපිල ඥානපාල, දේනියන් වන තුෂාරි සහ වජිරා, එවැගේම ගංගා ලේලිය, රණුග සහ කල්හන් මොනුබුරන් ඇතුළු පවුලේ සම විසින් මේ සදා උතුම් දායකත්වයක් දරලා තිබෙනවා. එවැගේම තවත් දායකත්වයක් දරනවා අංක 2 බැල්ලපිටිය හොරණ ලිපිනේ පදිංචි සඳසිලි සිංහබාහු සහ පවුලේ සම විසින් විශේෂ අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ 2018 4 වෙනි මාසයේ 19 වෙනි දින අන් අයගේ ජීවිත බේරා ගැනීමට ගොස් ජීවිතය පරිත්‍යාග කළ දිලීප කසුන් ලොකු පතරගේ පුතාට වරුණ චන්ද්‍රසේකර, ලාල්, ප්‍රියන්ත, ලක්මාල් පුතුන්ට කිසිදු භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. මතු ආත්ම භාවකයේදී උතුම් නිවනම ප්‍රත්‍යක්ෂ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2021 4 වෙනි මාසයේ 19 වෙනි දින 8 වෙනි ජන්මදිනයේ සමරන සසිලු නෙත්මක දිසානායක මුණුබුරාට සෙත් පැතීමටත් ඒ වගේම කෙනෝල් සේජිත ලොකු පතරගේ මුණුබුරාට සෙනුමි මිතුනිමා දිසානායක මිනිබිරිය ඇතුළු සියලුම නෑදෑ හිත මිතුරන්ට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයේ මිය ගිය සියලු ඥාති හිතවත් පිරිසට පින් අනුමෝදන් කරන්නත් උතුම් නිවනත් මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන දායකත්වයේ ලබා දෙනවා කෑගල්ල බුලුගහ දෙනියේ පදිංචි බී දිසානායක මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා කලකට ඉහත මිය ගිය උඩුබද්දාවේ සහ ඉඹුල්ගල දෙපාර්ශ්වයේ දෙමාපියන්ට නිවන් ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින HT දිසානායක මහතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිවන්ති පමෝදි දියණියන් දෙදෙනාගේ පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා, නිවන් දොරටුව වෙත යෑමට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් net FM කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ලැබුව අලුත් අවුරුද්ද සියලු දිනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් රටවාසී ලෝකවාසී ඔබ හැම දිනාටම ධර්මයේ ශක්තිය ලැබේවා, ධර්මයේ රැකවරණයේ ආශිර්වාදය ලැබේවා. ඔබ සියලු දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ජීවිතයට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවට දායකත්වයේ දරපු පින්වතුන්ගේ පරම්පරානුගත මියගිය ලෙන සියලු දිනාට පින් අනුමෝදන් වේවා. ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාතිය අගන ජීවිතය කැප කරපු විරෝධ රණවිරුවන් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවන් අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සීල් මල්පී සාකි මහේසාකි දෙවියන්ටත් මේ ගියා වූ සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආඛාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.